අයිබෝවන් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා අද දවසේත් අපි ඔබව මුණ ගැහෙනවා මේ විදිහට සියත පත්තරේ සමගින් 2021 ජූනි මාසයේ 17 වෙනිදා සිකුරාදා දවස වැඩ කරන සතියක නිමාව සම්පූර්ණ කරන දවස සිකුරාදා දවස බවට පත් වෙන්නේ අද දවසේ සියලුම ජාතික පුවත්පත් මැදිරියට ලැබිලා තිබෙන මොහොතක අපි සූදානම් වෙනවා ඒ පුවත්පත්වල මුල් පිටුවේ සිරස්තල වගේම ඇතුල් පිටුවල ඔබට වටින කරුණු කාරණා වගේම තවත් බොහෝ දේවල් අද දවසේ සමීප කරන්න සියත පත්තරය තුලින් අපි මුලින්ම අවධානය යොමු කරන්න සූදානම් වෙනවා දිව ඉන පුවත්පතට දිව ඉන පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ බවට පත් වෙන්නේ ෂෙඩ් වලට දෙන තෙල් සීමා කරයි අවසන් ඩීසල් නැවත් කොළඹ වරායට කියලා තමයි සටහන් කරන්නේ මේ අසීරු මොහොතේ තිබෙන ටික කළමනාකරණය කර ගැනීමට ඔබේ සහාය දෙන්න කියලා විශේෂ බාර අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරගන්න එපා ඉන්ධන හිඟයට පෙරමුහල් නිමියන් සහ සේවකයන් වගකිය යුතු නැහැ ඇමති කංචන විජේසේකර ඒ විදිහට කියනවා තෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000ක් නිසා දිනකට ඉන්ධන හල වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500කට සීමා කිරීමට තෙල් සංස්ථාල ව්‍යංශ පියවරගෙන තිබෙනවායි කියලා තමයි වාර්තා කරන්නේ අද දවසේදී දිව ඉන පුවත්පත ඒ අතරතුරේදී මේ බොහොම ඛේද වාචකයන් ගණනාවක් සිදු වුණ ආරට තුල වාර්තා කරනවා දිවයින පුවත්පත තවත් මරණ 3ක් කියලා. වැයකඩ ඉන්ධන පොලිමේ සිටි තිදුරුපියා මරුට ගෑස් සිලින්ඩරයක් විල්බරෝකින් ගෙන ගිය පුද්ගලයා මහමග මරුට පැය 10ක් තෙල් පොලිමේ සිට දරුවන් පාසල් ගෙන යන්න නිවසට එද්දී සිව් දරුපියා බසයට බිලි වෙලා මේ ගිහිල්ලා තියෙනවා කියන පුවත වාර්තා කරනවා ඡායාරූපකයේ පුවත් එක්ක. මියගිය අජිත් ජයසිංහ මහත්මයා ප්‍රසංග වේදිකාව ආමන්ත්‍රණය කරන ලංකාවේ නමක් දිනාගත් නිවේදකවරයෙක් ඔහු ජීවිතයක්ෂරපත් වෙලා ඊයේ දවසේදී ඒ පිළිබඳවයි දිවෙන පුවත්පත මෙසේ වාර්තා කරලා තිබෙන්නේ. ඒ සමගම අපිට සෑම දිනකම වගේ දැන් වාර්තා කරන්න සිදුවෙන කාරණාවන් ප්‍රවෘත්තීන් අතරට එකතු වෙනවා ඛේදවාචකයන් රසක්. ඒ අතරතුරේදී ඊයේ දවසේදීත් අපිට ඔබට ඉදිරිපත් කරපු කාරණාවක් පිළිබඳව අද දවසේ දිවෙන පුවත්පතත් වාර්තා කරනවා. ඇයි අම්මේ මට මෙහෙම කළේ? පස් හැවරදී පුතු ගඟට දමා දිවි නසා ගැනීමට ගිය අම්මා රිමාන්ඩ් කියලායි තොරතුරු වාර්තා කරන්නේ. මවකසිය පස් හැවරදී බාලදරුවා කැලණි ගඟට දමා ඇයද ගඟට පැන සියදිවි හානි කරගෙන උත්සාහ කළ අවස්ථාවේදී අසල්වාසී පිරිසක් විසින් ඇය අල්ලාගෙන පෙරදා රාත්‍රියේදී වත්තල පොලිසියට බාර දුන්නායි කියලා තොරතුරු වාර්තා කරනවා. ඇයි අපිට මේ වගේ දේවල් ඔබට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ? එයයි ඛේද වාචකය විශේෂයෙන්ම මේ මව දරුවන් දෙදෙනෙක්ගේ මවක් කියලා තමයි අපිට ආරංචි වුණේ විශේෂයෙන්ම ඈත් කිහිරි කලුවකින් ගමන් කරන ආවාදිත තැනැත්තියක් විදිහට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සමගම මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා ශ්‍රී ලංකා පොලිසියෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා දරුවන් බරක් නම් මරන්න එපා ළඟම පොලිසියට කියන්න කියලා. දරුවන්ව ආරක්ෂා කරගන්නට පොලිසියෙන් මෙවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම වටිනවා. ඒක නිසා මේ කාරණාව සමාජගත කිරීම ඉතාමත් වටිනවා. අපහසුතාවයන් බොහොමයක් තිබෙන වෙලාවක් ආර්ථික අපහසුතාවයන් ආහාර අර්බුදයක් මේ සියලු කාරණාත් එක්ක ඉන්න මොහොතක දරුවන්ගේ බඩගින්න නිවස ගන්න බැරුණාම දෙමව්පියන්ට දැනෙන දුක තේරෙනවා අපි හැමෝටම. ඉතින් දරුවන්ව බරක් වෙන මොහොතකදී පොලිසියට දැනුවත් කරන්න කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ළඟම පොලිසිය දැනුවත් කරන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. පාසල් අද නිවාඩු රජයේ සහ රජයේ අනුමත පාසල් වලට අද නිවාඩු ලබා දී තිබෙනවා කියන තොරතුරු වාර්තා කරනවා. රට තුළ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම නිවාඩු ලබා දී තිබේ. පාසල් ලබන සඳහා සිට සුපුරුදු පරිදි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. රටේ ඩීසල් ප්‍රශ්නයක් ඇති වෙනකොට පාසල් වලට නිවාඩු දෙනවා. රජයේ ආයතන වලට දවසක් නිවාඩු ලබා දෙනවා. දැන් සිකුරාදා දවස් නිවාඩු දවසක් බවට පත් කරලා තිබෙනවා. ඒ වගා කිරීමේ දිනයක් බවටත් ප්‍රකාශ වෙලා තිබෙනවා. මේ වගේ කාරණා තමයි වර්තමානයේදී සිද්ධ වෙන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් එක්ක දවසේ තොරතුරක් වාර්තා කරනවා. ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිකයන් මාර්ග සිතියමක්. පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මාර්ග සිතියමක් රෝඩ් මැප් එකක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි කියලා තමයි කියන්නේ. අර්බුදයට අවසන් විසඳුම ජනාධිපති ඉවත් වී ජනසම්මුති සර්වපාක්ෂික රජයක් සර්වපාක්ෂික අරගලකරුවෝ තමයි ඒ විදිහේ ප්‍රකාශයක් කරන්නේ. ජනාධිපතිවරයා වහදුරින් ඉවත්ව ජාත්‍යන්තරව පිළිගනු ලබන ශක්තිමත් අන්තර්කාලීන සර්වපාක්ෂික ජනසම්මුති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටත් ඒ හරහා රටට පත්ව තිබෙන ව්‍යසනයෙන් ගොඩ ඒමට පොදු ජාතික එකඟතාවයකින් ක්‍රියාත්මක කරන පොදු වැඩසටහනක් දියත් කිරීමටත්
කිරීමත් එකම විසඳුම බව සර්වපාක්ෂික අරගලකරුවෝ නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙනවා කියලා තමයි අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ. රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු චක්‍ර ලේඛනය නිකුත් වෙයි කියලා ඔන්න අද දවසේදී පුවත් වාර්තා කරනවා. රජයේ නිලධාරීන්ට සිකුරාදා නිවසේ රැඳී සිට කෘෂිකාර්මික සහභාගී කටයුතු ලැබීමට අවස්ථාව ලබා දෙමින් රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය ඊයේ චක්‍ර ලේඛනයක් නිකුත් කර ඇත. මෙය ලබන සිකුරාදා සිට ක්‍රියාත්මක කෙරේ කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. වෘත්තීය වශයෙන් වගා කරපු ගොවි මහත්වරුන් ඒ වෘත්තියෙන් ඉවත් වෙන තැනට කටයුතු සිද්ධ වුණා පාලකීන්ගේ වැරදි තීරණත් එක්ක විශේෂයෙන්ම රසායනික පොහොර කාර්යය පිළිබඳව ඒ කාරණාව පිළිබඳව කතා බහ කරනකොට එක රැයකින් ගත්ත අමනෝඥ ක්‍රියාවන් නිසා වෘත්තීය වශයෙන් Tamanගේ වගා කටයුතු කරපු පිරිස ඉවත් වෙලා තියෙනකොට දැන් රජයෙන්ම කියනවා වෙනත් වෘත්තිකයන් වලින් කට්ටියට නිමාඩු දීලා සිකුරාදා දවස වගා කරන්න කියලා. කළුවක්ගල හොර ඒජන්සියේ අම්මයි දුව යල්ලයි පාස්පෝර්ට් 301කුත් මාට්ටු කියලා ඔන්න තවත් තොරතුරක් වාර්තා වෙනවා. මේ අර්බුදකාරී සියලු තත්ත්වයන් එක්ක මේ වගේ හොර වැඩ කරන මගඩි වැඩ කරන මිනිස්සුත් සමාජයේ ඕන තරම් ඉන්නවා. ශ්‍රී ලංකා විදේශ සේවා යුක්ති කාර්යාංශයේ වළංගු බලපත්‍රයක් නොමැතිව කළුවක්ගල ලබුගම පාරේ පවත්වාගෙන ගිය නීති විරෝධී විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වටලා තිබේ කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. මේ සියලු කාරණාත් එක්ක මහනුවර පෙරහැර පිළිබඳව අද දවසේදී ඡායාරූපකුත් එක්කම දිවයින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. නුවර පෙරහැර වසර දෙකකට පසු ජනතාවට විවෘත වෙයි. කප්සිටුවීම ජූනි 29 මහ පෙරහැර අගෝස්තු 11 වෙනිදා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ශ්‍රීල් විමල සුරේන්ද්‍ර වාර්තා කරන අතරතුර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර වසර දෙකකට පස්සේ තමයි මේ විදිහට මහ ජනතාවට නරඹන්නට විවෘත වෙන්නේ. ඉතින් ඒ කාරණාව තමයි අද දවසේදී ඒ ඡායාරූපයත් එක්ක දිවයින පුවත්පත වාර්තා කරන්නේ. සිලෝන් බිස්කට් නිර්මාතෘ දයන් සමුගණේ කියලා තොරතුරක් වාර්තා කරනවා. මෙරට ව්‍යාපාරික ඉතිහාසයේ කීර්තිමත් ස්ථානයක් හිමි කරගෙන තියෙන මේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හිටපු සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා ඒ අභාවය පිළිබඳව අද දවසේ තොරතුරු වාර්තා කරනවා සියලුම පුවත්පත් පහේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් වලට අභියාචනා බාර ගැනීම 30 වෙනිදා තෙක් ඒ කියන්නේ 2021 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් වලට අභියාචනා ඉදිරිපත් කිරීමට මේ මාසේ 30 වෙනිදා දක්වාම අවස්ථාව තියෙනවා කියන කරුණ තමයි ඔබට කියන්න තියෙන්නේ. ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන්න ලිට්‍රෝ සාකච්ඡා ආරම්භයි. ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආයනනය කිරීම සඳහා මූලික වටේ සාකච්ඡා සිදු කරන බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා කරන ප්‍රකාශය අද දවසේදී උපුටා දක්වනවා දිවයින පුවත්පත. නොරොච්චෝලේ යන්ත්‍රයක් අලුත් වැඩියාවට අද නතර වෙයි. මෙගාවෝට් 270ක් ජාතික පද්ධතියට අහිමි වෙයි. නොරොච්චෝල අඟුරු ගල්ලගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක අලුත් වැඩියා කටයුතු සඳහා දින 70ක් නැවැත්වීමේ කටයුතු ද ඇති අතර එම යන්ත්‍රය නතර කරහොත් මෙගාවෝට් 270ක විදුලි බලයක් පද්ධතියට අහිමි වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. තවදුරටත් මේ පිළිබඳව අපිට තොරතුරු වාර්තා වුණේ විශේෂයෙන්ම මේ දැන් වසර දෙකක පමණ කාලයක සිට අලුත් වැඩියා කරන්නට ඕනකම ඌවණාව තිබුණු යන්ත්‍රයක්. නමුත් පහුගිය දවස්වල තිබුණු කොවිඩ් තත්ත්වයත් එක්ක චීන සමාගමෙන් ඒ පිරිස ඇවිදින්න නැති කාරණාවයි ඒ සියලු දේවල් බලපාලා මේ වෙනකොට ඒ සඳහා යම් ඉඩක් ලැබිලා තිබෙනවා. මේ විදුලිය කැපෙන වෙලාවේ ඒ කටයුත්තත් දැන් කරන්නම සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි ඒ පැත්තෙන් අපිට ආරංචි උනේ. ඒ අතරතුරේදී ව්‍යාපාරිකයන් අලවියෙන් ඉවත් වීමෙන් වෙළඳ පොලේ දේශීය සහල් හිඟයක් කියලා කියනවා. සහල් මාෆියාව ගැන ඊයේ දවසෙත් අපි කතා කරා පුවත්පත් ආශ්‍රයෙන්. රට පුරා බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් දේශීය සහල් අලවියෙන් ඉවත් වීම නිසා ඉදිරි සතියේදී වෙළඳ පොලේ දේශීය සහල් වල බරපතල හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා තමයි අද දවසේදී මේ වාර්තා කරන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල වලට අපි අවධානය යොමු කළ හැකියාව තිබෙන්නේ. ප්‍රධාන සිරස්තල මුල් පිටුවේ තොරතුරු. අපි යනවා දැන් අරුණ පුවත්පතට. අරුණ පුවත්පත මොනවද අද කියන්නේ? අද අරුණ පුවත්පතේ මුල්ම සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ තෙල් ප්‍රශ්නයමයි. තෙල් නැව ආවත් පෙරවුම් හලකින් ඩීසල් දෙන්න වෙන්නේ 220කට පමණයි. අනවශ්‍ය පොලිම් එපා තෙල් ඇමති කියයි. කවුද ඉතින් අනවශ්‍ය පොලිම් වල ඉන්නේ නේද? හැමෝම ඉන්නේ අවශ්‍යතාවය නිසා. නමුත් ඇමති කියනවා අනවශ්‍ය පොලිම් එපා කියලා. මොකද දෙන්න වෙන්නේ 220කට පමණයි. මේ වන විට රට තුළ පවතින පෙට්‍රල් ඩීසල් සංචිත ලබන 21 වෙනිදා වනතෙක් ප්‍රමාණවත් වන බව විදුලි බල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර පැවසුවේ කියන තොරතුරත් එක්ක තමයි මේ ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරන්නේ අද දවසේදී අරුණ පුවත්පත.
ගෙවුණු පැය 24 තුළ ඉන්ධන ගෑස් පෝලිම් වල 3ක් මරුට කියලා අපි දිවයින පුවත්පතේ ඉදිරිපත් කරපු තොරතුරු මත දවසේදී අරුණ පුවත්පතත් කියනවා. පෝලිම් වල මහජන පීඩනය පාලනය කරන්න බෑ. මෙහෙම කියන්නේ බුද්ධ්‍යංශ. තිබෙන තත්ත්වයක් එක්ක ඊටමත් බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ. මිනිස්සු හැමෝම ඊටමත් දැඩි පීඩනයකින් ඉන්නේ. මේ පීඩනයත් එක්ක මිනිස්සු පෝලිම් වල මිය යනවා. ඔවුන් අසනීප වෙනවා. ඒත් එක්කම ගෙදර දොරේ තිබෙන තවත් ප්‍රශ්න අර්බුදකාරී තත්ත්වයන් වැඩි වෙනවා. රාජකාරී කරන්න තිබෙන කාලය අඩු වෙනවා. අතර ලැබෙන මුදල අඩු වෙනවා. නමුත් කරන්න තියෙන වියදම් දවසින් දවස ඉතාමත් බරපතල විදිහට ඉහළ යනවා. මේ දැනෙන පීඩනයත් එක්ක පෝලිං වල ඉන්න මිනිස්සුන්ගේ පීඩනය පාලනය කරන්න විදිහක් නැහැ කියලා බුද්ධ්‍යංශ දැන් වාර්තා කරනවා. ඒක නිසා ඉදිරි තත්ත්වය මීටත් වඩා බරපතල වෙන්නට පුළුවන්. කලවානේ 14ක් ඉන්ෆ්ලුවෙන්සාවට බිලි කියලා අද දවසේ තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත. ගත වූ මාස 3ක කාලය තුල ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය වැළඳීම හේතුවෙන් රෝගීන් 14 දෙනෙකු මිය ගිය බව අනාවරණය වෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ මරණ 14 වාර්තා වී තිබි බව සබරගම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර ප්‍රකාශ කරනවා කියලා තමයි තොරතුරු කියන්නේ. ඊයේ දවසේදී අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ටැබ් ගන්න කාරණාව පිළිබඳව තොරතුරක් ඉදිරිපත් කළා. අපි ඒ පිළිබඳව යම් කරුණු කාරණා කිහිපයක් විමසා බලමින් ඔබත් එක්ක යම් කාරණා කිහිපයක් කතා බහ කළා. අද දවසේ කියනවා සල්ලි නැති නිසා ටැබ් අදහස අතහැරියා ලේකම් ඇමතිට කියයි කියලා. මේ වෙලාවේ ටැබ් ගන්නද තියෙන්නේ නේද? මුදල් නොමැතිකම නිසා ටැබ් ලැබී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්ප කුමාර විසින් කෘෂිකර්ම ඇමතිවරයාට දැනුම් දී ඇත. සල්ලි නැහැ කියන එක දැන්ද දන්නේ? එතනයි තියෙන ප්‍රශ්නේ. පර්ණවී හාල්කර මෝල් හිමියෝ දිනකට කෝටි 10ක ලාභ ලබති. මහා පරිමාණ සහල් මෝල් හිමියන් තිදෙනා පසුගිය කන්නවලදී අඩු මිලට මිලදීගත් වී තොග සහල්කර මේ දිනවලදී වැඩි මිලට අලෙවි කිරීම නිසා දිනකට රුපියල් කෝටි 10ක ලාභයක් ලබන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පැවසුපු කාරණාවයි අද දවසේ අරුණ පුවත්පත තමන්ගේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් විදිහට ඉදිරිපත් කරන්නේ. අද පාසල් නිවාඩු කියන කාරණාව අරුණ පුවත්පතත් කියනවා. ඒ අතරතුර නැගෙනහිර පර්යන්තයේ යලිත් අදානිට වෘත්තීය සමිති අනතුරු අඟවයි. නැගෙනහිර පර්යන්තයේ යලි අදානි සමාගමට විකිණීමේ සූදානමක් ඇති බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිතිය ඊයේ අනතුරු ඇඟවුවේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මෙම පර්යන්තයේ ඉදිරි කිරීම පමණක් සිදු කරන අතර දොමකර ඇතුළු යන්ත්‍ර සූත්‍රය අනුම් කිරීම ප්‍රමාද කරමින් කටයුතු කිරීම සැකසහිත බව වෘත්තීය සමිතියේ සමකැඳවුම්කරු ලාල් බංගමුගේ මහතා කියා සිටියයි කියලා තොරතුරු කියනවා අරුණ පුවත්පත. ඔන්න ඒ අතරතුරේදී මෙරට බන්ධනාගාරවල සිටින ඉන්දිය දීවරයන් 2977කට නිදහස ගන්න මෝදි සැරසෙයි කියලා තොරතුරක් වාර්තා කරනවා. මෝදිගේ ඊළඟ සූදානම මේ පහුගිය දවසක ඉන්දියාවේ යම් ප්‍රාන්තයකදී පවත්වපු සාකච්ඡාවක් තුළ එහෙම නැත්නම් දේශපාලන රැලියකදී කරපු ප්‍රකාශනුත් එක්ක තමයි මේ තොරතුර උපුටා දක්වන්නේ අරුණ පුවත්පත. විශේෂයෙන්ම කච්චතෙව් දූපත යලි පවරා ගැනීම පිළිබඳව දැන් දේශපාලන කාර්යාලයේ ඉන්දියාවේදී කතා බහ වෙන සුවිශේෂී කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඉන්දුරු ශ්‍රී ලංකා ගිවිසුමත් එක්ක ශ්‍රී ලංකාවට හිමි වුණු මේ කච්චතෙව් දූපත යලිත් වතාවක් ඉන්දියාවටම පවරා ගන්නට මේ හොඳම වෙලාව කියලා ඔවුන්ට හිතනවා ඇති. ඒක නිසා තමයි දැන් වැඩිපුර ඒ පිළිබඳව කතා බහ වෙන්නේ. හිටපු හමුදා නිලධාරීන්ගේ කමිටුව පොලිස්පති කැඳවයි. මැයි 9 වෙනිදා රටේ ඇති වූ තත්ත්වය හමුවේ ආරක්ෂක අනුක්‍රියාත්මක වූ අයුරු ගැන සොයා බැලීමට පත් කළ විශ්‍රාමික හමුදා ප්‍රධානීන් තිදෙනාගේ කමිටුව හමුවට අද පොලිස්පති CD වික්‍රමරත්න කැඳවා ඇත. එදින පොලිසිය ක්‍රියාත්මක වූ අයුරු හා පොලිසිය වගකීම ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමයි ඒ විදිහට කැඳවන්නේ කියලා තමයි වාර්තා කරන්නේ. එපා කියා කෑ ගහද්දි දරුවා කැලණි ගඟට දාලා මීට පෙර වැඩිමහල් දරුවත් මරන්න හදලා අම්මත් පණින්නේ යද්දි අල්ලයි කියලා ඒ ඛේද වාචකය පිළිබඳව අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ සියලු කරුණු කාරණා අතරතුර මිනිසුන්ට දැන් ප්‍රවාහන සේවයේ ප්‍රශ්න ගණනාවක් තිබෙන මොහොතක්. ඊයේ දවසේදී වාහන ඉතාමත් අඩුයි මාර්ගයේ ගමන් කරපු විශේෂයෙන්ම බස් ප්‍රවාහන සේවය ලබා දීම ඉතාමත් අඩුවෙන් තමයි සිදුනේ. 80ක් පමණ ඊයේ දවසේදී ප්‍රවාහන සේවයෙන් ඉවත් වෙලා කියලා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් යම් ප්‍රකාශයක් සිදු වුණා අපිට මතක් වෙනවා මේ මොහොතේදී. ඒ සමගම අද දවසේදීත් වාර්තා කරනවා දුම්රිය හා සම්බන්ධ කාරණා කිහිපයක්. ඊයේ දවසේදී දුම්රිය සම්බන්ධ ඡායාරූපත් එක්කම ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කළ තිබුණා. ලංකාවේ මිනිස්සු අර ඉන්දියාවේ සමහර තැන්වලදී අපි දකිනවා වගේ කෝච්චියේ
වහලේ උඩත් එන්ජින් එක උඩත් ගමන් කරන තත්වයකට ඊයේ දවසේදී ඡායාරූප ඉදිරිපත් කරා ලංකාව තුල. අද දවසේ කියනවා ගාස්තු වැඩි නොකිරීමෙන් දුම්රියට දිනකට මිලියන 25ක පාඩුවක් කියලා අරුණ පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. අපි සූදානම් වෙනවා මේ සියලු කාරණාත් එක්ක කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා ගන්නට. ඉන් අනතුරු යලිත් වතාවක් ඔබ මුණ ගැහෙන්න සූදානම් සියත පත්තරේ සමගින්. මොර්නින් ෂෝ සමගින් යලිත් වතාවක් අපි ඔබ සජීවී වුණා. ගැනකොට අපි යනවා දැන් අද පුවත්පතට අවධානය යොමු කරන්නට. දින දෙකකදී ඉන්ධන පොලිම වල සිටි 30 දෙනෙක් මේ අතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ. අපි කලින් කතා බහ කරපු කාරණාවමයි අද පුවත්පතේ. ඩෙන්ගු පැතිරීම වැඩි සියලු දෙනාගේම විශේෂ අවධානය යොමු කළ යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඔව් අපි මේ පිළිබඳව දිගින් දිගටම පසුගිය දවස්වලත් ඔබට ඉදිරිපත් කළා. 30%කින් වැඩි වෙලා තිබෙනවා කියපු ප්‍රතිශතය පසුගිය වසරට වැඩිය. මේ වසරේදී 50%ක් දක්වා දැන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා ඊයේ දවසේ වෙනකොට අපිට වාර්තා වුණා. අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා ඩෙන්ගු පැතිරීම ඉතාමත් වැඩි. අධි අවධානම් කලාප බවට විශේෂයෙන්ම බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක් පත් වෙලා තිබෙනවා කියන කාරණාවත් ඔවුන් ඉදිරිපත් කළ තිබුණා. ඒක නිසා අපි අදත් ඔබට මතක් කරන්නේ වටපිටාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. කොහොමදත් අද දවස හුඟක් දෙනෙකුට නිවාඩු දවස බවට පත් වෙලා තියෙනවා රජයේ සේවකීන්ට. හෙට අනිද්දා සතියන්ත නිවාඩු වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන ඩෙන්ගු අවධානයෙන් මිදෙන්න මේ වෙලාවේදී අසනීප වුණොත් එම බෙහෙත් ද්‍රව්‍ය වලත් ලොකු හිඟයක් තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයන්ට ලොකු ප්‍රශ්නකාරී අර්බුද රැසක් තියෙන වෙලාවක්, ඖෂධ හිඟයක් තිබෙන වෙලාවක්. එනි සියලු දේවල් හිතා බලමින් වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන ඩෙන්ගු මදුරුවාගෙන් බේරෙන් ඩෙන්ගු උවදුරින් මිදෙන්නට අපි කටයුතු කරමු කියන කාරණාවත් මතක් කරනවා. බස් කෝච්චි නෑ පාසල් සිසුන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට. බස් ධාවනයේ නිසි ලෙස සිදු නොවී මහා දුම්රිය පවනතරම් ධාවනය නොවීම හේතුවෙන් ඊයේ දිනේදී පාසල් සිසුන් සහ ජනතාව ඉතාමත් දැඩි දුෂ්කරතාවයන්ට පත් වුණු බව මේ ඡායාරූපිකුත් එක්ක දවසේදී තොරතුරු වාර්තා කරනවා අද පුවත්පත. ධාවනය කළ බස් රථවල හා දුම්රියවල ජනතාවට සහ පාසල් සිසුන්ට තෙරපි ගමන් කිරීමට සිදු වූ අතර පවතින ඉන්ධන හිඟය නිසා සමහර ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම ඇන හිටලා තිනවා කියලත් මේ ප්‍රවෘත්තිය තුළ තවදුරටත් වාර්තා කරනවා. ණයවර ලිපි නිකුත් කරන තුරු ඉන්ධන නැව් නැහැ. නොරොච්චෝලේ කොටසක් දින 70කට වැසුවත් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට අවශ්‍ය නැහැ. සති දෙකක් හෝ තුනක් ඇතුළත ඉන්ධන සලාක කාඩ්පත් හඳුන්වා දෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ජීවත් වීමට නොහැකියයි මවක් කුඩා දරුවා කැලණිගඟට දමයි කියන කාරණාව දවසේ අද පුවත්පතත් වාර්තා කරනවා. ඒ අතරතුර ජල පොල්ල මිලියන 7500ක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ පිළිබඳව අද දවසේ තවත් පුවත්පත් ගණනාවක තොරතුරු වාර්තා වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී ටිකක් දීර්ඝව කතා බහ කරන්න සූදානම්. එක රටක් එක නීතියක් වාර්තාව සකසා අවසන් කියලා ප්‍රකාශයක් තිබෙනවා. ගලබෝඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ මේ කාරණාව පිළිබඳව තමයි මේ ඉදිරිපත් කරන තොරතුර. එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායේ වාර්තාව සකසා අවසන් කර තිබේ. ඒ අනුව එම වාර්තාව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලබොඩත්තේ ඥානසාර හිමියන් ඊයේ අත්සන් තැබීම සිදු කරයි කියලා අද දවසේදී මේ තොරතුර ඉදිරිපත් කරලා තිබෙනවා අද පුවත්පත. පාසල් අද නිවාඩුයි කියන තොරතුරත් අද දවසේදී මේ පුවත්පත ඉදිරිපත් කරනවා. ඒ සමගම ආර්ථික අර්බුදයේ ජය ගන්නා මාර්ග සිතීම පාර්ලිමේන්තුවට මේ පිළිබඳව අපි ටිකක් දීර්ඝව කතා බහ කළා. රජයේ සේවක සිකුරාදා වැවිල්ල 24 දා සිට ක්‍රියාත්මකයි කියලා තමයි තොරතුර කියන්නේ. මැයි 9 දා කලහ කළ 2814ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියන තොරතුරත් වාර්තා වෙනවා. මේ අතරතුර ඉතින් ප්‍රධානම තෝරුමුවරු ටික තවමත් හරි විදිහටම අත්අඩංගුවට ගත්තාද කියන ප්‍රශ්නේ නම් තවමත් සමාජය තුළ තිබෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. සහ ඔවුන්ට අප ලබා දීම වගේ කාරණා කොයි ආකාරයකද සිදුුනේ කියන කාරණා පිළිබඳව යම් කතා බහක් තිබෙනවා. නමුත් ඒ පිළිබඳව තවදුරටත් අවශ්‍ය තැන්වල අවශ්‍ය අවධානය යොමු වෙනවා නම් ඒ වටිනවා. ලොතරැයි අලවිය 150ක් අඩු වෙයි කියලා අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා අද පුවත්පත. ඒ අනුව මේ පිළිබඳව පොඩ්ඩක් දීර්ඝව කතා බහ කරොත් එහෙම අද වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි වෙන තවත් ඉතාමත් හොඳ තැනක් බවට මේපත් වෙනවා. විශේෂයෙන්ම ලොතරැයි පත් අලෙවි කරලා ජීවත් වුණු පුද්ගලයන් 45000කට පමණ මේ තුල බැලෑරුම් තත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙනවා කියන කාරණාවත් මේ ප්‍රවෘත්තිය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි තවදුරටත් සඳහන් වෙනවා ලොතරැයි පතක් අලෙවි කිරීමේදී කොමිස් මුදල ලෙස හිමුවන්නේ රුපියල් 3.75ක පමණ මුදලක් කියන කාරණාවත් එයින් රුපියලක් අලෙවි නියෝජිතයාට ලැබෙනවා.
රුපියල් 2.75ක් අලෙවි සහායකයාට හිමිවෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ටිකට් පතක් මිලදී ගන්න පුද්ගලයාට ලැබෙන්නේ රුපියල් 2.75ක මුදලක්. මේ වෙනකොට මේ කොමිස් මුදලේ කිසිම වැඩිවීමක් සිදු වෙලා නැහැ. මේ අයට ලැබෙන මුදලේ වැඩිවීමක් සිදු වෙලා නැහැ. ඒ අනුව වර්තමානයේදී ආහාර මිල ගණන් පිළිබඳව යම් සඳහනක් තියෙනවා. වර්තමාන පවතින ආර්ථික අර්බුදයත් එක්ක කෙටි ආහාර වේලක් ගන්නවා නම් රුපියල් 50ක් වගේ මිලක් එහෙම නැත්නම් රුපියල් 80ක් ඉක්මවලා ගිහිල්ලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ අනුව ලොතරැයි අලෙවි සහායකයෙකු කෙටි ආහාරයක් සමග තේ එකක් පානය කිරීම සඳහා පමණක් ලොතරැයිපත් 47ක් අලෙවි කරන්න ඕන කියලා තමයි ඔවුන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. ටිකට් 47ක් විකුණන්න ඕන. ප්ලේන් ටිකක් වගේ බිලා තේ එකක් බිලා කෙටි ආහාරයක් ගන්න. පනිස් ගෙඩියක් වගේ කන්න. ඕක තමයි වර්තමාන තත්ත්වය. එන මුදල අතට ලැබෙන මුදල ආදායම තවමත් තිබුණා වගේමයි. එහෙම නැත්නම් ඊටත් වඩා අඩු වෙලා. නමුත් වියදම් කරන්න තියෙන ප්‍රමාණය ඊටමත් දරුණු විදිහට ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අපි යනවා දැන් අවධානය යොමු කරන්න දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ මණ්ඩලයෙන් වතුර අරන් කෝටි 750ක් පොළු තියලා. නුවන් කොඩිකාරයි තොරතුරු වාර්තා කරන්නේ වාණිජ රාජ්‍ය ආයතන පාසල් ඒ අතර තියෙනවා කියලත් රතු පාට පසුබිමක ඔය ඔබ දකින්නේ ඉදිරිපත් කළ තියෙන ආකාරය. රට පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජල අපහවන මණ්ඩලයට රුපියල් කෝටි 750ක පමණ මුදලක් ගෙවීම පැහැර ඇතැයි අනාවරණය කෙරේ. 2022 අප්‍රේල් මාස වන විට මේ ගෙවීම පැහැර ඇති ආයතන අතට වාණිජ ආයතන, රාජ්‍ය ආයතන සහ පාසල්ද ඇතුළත් වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. පෙට්‍රල් ඩීසල් ගෙන අලුත් සැපයුම්කරුවෝ 2 දෙනෙක් ඉන්ධන ආනයනය 7 දෙනෙකුන් යුත් කමිටුවකින් වාර්තා කරනවා පී.කේ. බණ්ඩාර අද දවසේදී විශේෂ බර අමාත්‍යවරයාගේ ඡායාරූපයත් එක්ක ඔහුගේ ප්‍රකාශයක් විදිහට තමයි මේ තොරතුරු ගෙනෙන්නේ. කුඩු නඩුවල සාක්ෂිකරුවන්ට වෙඩි තබා මැරීම පිටුපස හරක් කටා ඩුබායි කුඩු කප්පිත්තන් සිව් දෙනෙක් උදව් කරලා කියලත් තොරතුරු වාර්තා කරනවා. මේ තොරතුරු ගෙනෙන්නේ ගයන් කුමාර වීරසිංහ. අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපයකුත් එක්ක තවත් තොරතුරක් වාර්තා කරනවා දිනමින පුවත්පත. අර්බුදය ජය ගන්න අගමැතිගෙන් මාර්ග සිතීමක් කෙටුම්පත නුදුරීම මැති සභයට. ගෙදර සිට වවන්න රාජ්‍ය සේවකීන්ට 3 මාසක් සිකුරාදා නිවාඩු. මාස 3ක කාලයක් සිකුරාදා දවස නිවාඩු ලැබෙනවා. මේ වාර්තා කරනවා නිරංජලා වික්‍රමසිංහ. නොරොච්චෝලේ අද සිට නිවේ සපුකස් කන්දත් අනතුරේ විදුලි කප්පාදුවත් වැඩි වන ලකුණු. ඒ විදිහට දිනවෙන කියනකොට නමුත් කංචන අමාත්‍යවරයා නම් කියන්නේ විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කරන්නේ නැතුව මේ යම් පාලනයක පවත්වාගෙන යනට ඉඩ කඩක් තිබෙනවා කියන කාරණාව. නමුත් විදුලි කප්පාදුවක් වැඩි වෙන ලකුණු කියලාත් අද දවසේ දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තල අතරේ තොරතුරු කියනවා. කර්මාන්ත ශාස්ත්‍රයේ ආයෝජකයන්ට ඊට ප්‍රස්තාව කඩිනමින් පුළුල් කළ යුතුයි කියලා ජනාධිපතිවරයා කියනවා කියන කාරණාව ඔහුගේ චාරිකකුත් එක්ක නුවන් කොඩිකාර වාර්තා කරනවා දිනමින පුවත්පතට. මහනුවර කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් කොටුවෙන් පෙරවරු 5:20ට මහනුවරින් පසරු 4:50ට එයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ සමගම ගල්කිස්ස කන්කසන්තුරේ නව ශීඝ්‍රගාමී දුම්රියක් ගල්කිස්සෙන් සිකුරාදා රෑ 10ට කන්කසන්තුරෙන් ඉරිදා රෑ 10ට ගල්කිස්සෙන් සිකුරාදා රෑ 10ටත් කන්කසන්තුරෙන් ඉරිදා රෑ 10ටත් දුම්රියක් ගමන් ආරම්භ කරනවා. ඒ අතරතුරේ ධම්මිකගේ දියුරුම් දීම වළක්වන්නේයි මාධ්‍යවේදිනියක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි කියලා තොරතුරුකුත් වාර්තා වෙනවා. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පත්වීම සම්බන්ධයෙන් දියුරුම් දීම වළක්වන්නේයි මාධ්‍යවේදිනියක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරපු කාරණාවයි ඒ වාර්තා කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ චාරිකකුත් එක්ක දවසේ තොරතුරක් වාර්තා කරනවා. ජනතාව ඉල්ලන්නේ ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟයට පිළියම්. ඒ තමයි මිනිසුන්ගේ ප්‍රධාන උවමනාවන් බවට පත් වෙලා තිබෙන්නේ. අවශ්‍යතාවයන් බවට පත් වෙලා තියෙන්නේ මේ දවස්වල. ඔවුන්ගේ ඉල්ලීම බවට පත් වෙලා තින්නේ අය. ඒ බව කියනවා විපක්ෂ නායකවරයා. රත්නපුරේ ඉන්ෆ්ලුවෙන්සා හිසෝසවය අප්‍රේල් සිට 14ක් මිය ගිහින්. ඒ තොරතුර අපි කලිනුත් ඔබට ඉදිරිපත් කරලා දිනමින පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු ගෙනෙනවා. ඉන්දිය දෙවැනි ණය මුදලේ ගිවිසුම අත්සන් කරන දිනය ළඟදීම දැනුම් දෙනවා කියලා අගමැති කාර්යාලය කියනවා කියලා අද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. ඒ සමගම සරණාගත පිළිසරණ ලැබූ නඩේශලිංගම් පවුලෙන් ඕස්ට්‍රේලියාවේ නව අගමැතිට තුති කියලා චාරිකකුත් එක්ක තොරතුරක් වාර්තා වෙනවා. යුද්ධ සමයේ නීති විරෝධී විදිහට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා වසර 4ක් විතර හිරේ ඉන්න සිද්ධුනා මේ පවුලේ අයට. ඔවුන්ට වර්තමානයේදී නිදහස ලැබිලා එහි පදිංචි වෙන ඉඩ කඩක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව
මේ සරණාගත පිළිසරණ ලැබුණු නඩේෂන් ලිංගම් පවුලෙන් ඕස්ට්‍රේලියාවේ වර්තමාන අගමැතිවරයාට අලුතින් පත් වුණු අගමැතිවරයාට ස්තුති කරයි කියන කාරණාව තමයි මේ චාරිත්‍රාත් එක්ක අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ. සුනිල් හඳුන්නැති මහතාගේ චාරිත්‍රාත් එක්ක අද දවසේ තවත් තොරතුරක් ගේනවා දිනමින. රටේ අර්බුදය වසංගතයක් වෙලා රටේ පවතින අර්බුදය වසංගත අර්බුදයක් බවට පත් වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නැති මහතා ප්‍රකාශ කරනවා කියන කාරණාවයි ඔබ මේ දකින්නේ. මෝදර ශිවනන්දන් ඝාතනය ඉන්දියාවට පැන්න යෝගාගේ වැඩක් කියලා ගයන් කුමාර වීරසිංහ වාර්තා කරනවා අද දවසේදී. ඒ වගේම මන්ත්‍රී අමරකීර්ති ඝාතනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් අත්අඩංගුවට අරන් තියෙනවා කියන කාරණාවත් අද දවසේ කියන්නේ දිනමින පුවත්පත. ඒ සමගම පාසල් වලට අද නිවාඩු කියලා ඡායාරූපකුත් එක තොරතුරුකුත් ගෙනෙනවා දිනමින. සියලු රජයේ සහ රජ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද 17 වෙනිදා නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. රටේ ඉන්ධන හිඟේ හේතුවෙන් මේ තත්ත්වයට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා කියලා වාර්තා වෙනවා. පළවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ උපදෙස් අද දවසේදී පුවත්පතේ තිබෙනවා කියලා තොරතුරක් තියෙනවා. ඉන්ධන පොලිමේ සිටි ත්‍රිරෝද රතිරියදුරු හෘදයාබාධයකින් මරණයට කියලා අපි කියපු තොරතුරක් දියුණුවු පුවත්පතත් අද වාර්තා කරනවා. ඒ විදිහට මේ තමයි අද දවසේ එම පුවත්පත් දෙකේ ප්‍රධාන සිරස්තල බවට පත් වෙන්නේ. තවත් පුවත්පත් කිහිපයක් අපි සතුයි. ඒ වගේ තිබෙන තොරතුරුත් ඔබ වෙත ගෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා රැඳෙන්න සියත පත්තරේ සමගින්. යලිත් අපේ සජීවීව සියත පත්තරේ සමගින් ඔබ මුණ ගැහෙනවා. මව්බිම පුවත්පතටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල වලට අපි මුලින්ම අවධානය යොමු කරමු. අද දවසේ මේ පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ නැවක ඡායාරූපයකුත් එක්ක ඡායාරූප ප්‍රවෘත්තියක්. යලි පෙට්‍රල් ලැබෙන දිනයක් අවිනිශ්චිතයි කියලා තමයි කියන්නේ. තව ඉතිරි වෙලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 10000යි. ආපු නැව ගන්නත් ඩොලර් නැහැ. 21 වෙනිදා එන්න තිබුණු නැවත් අවලංගුයි. ලංකාවට තෙල සපයන්න රට සමගම පස්ස ගහයි ඩොලර් මිලියන 735ක පොළු තියලා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. මේ විශ්වභාර අමාත්‍ය කාංචන මහතාගේ චාරිත්‍රාකුත් එක්ක ලංකාවට තෙල් සපයන රට සමගම පස්ස ගහයි කියලා තොරතුර කියනවා. මේ විදිහට මේ තෙල් අර්බුදය පිළිබඳව දැන් විස්තර කියන්න විතරද මේ අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරු මේ රජයේ බලයලත් නිලධාරීන් ඉන්නේ කියන කාරණාව තමයි අපිට නම් තියෙන ප්‍රශ්නය. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ආර්ථික අර්බුදයට රනිල්ගෙන් මාර්ග සිතීමක් කියන කාරණාවත් එක්ක තොරතුර මව්බිම පුවත්පත වාර්තා කරනවා. ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මාර්ග සිතීමක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. ඔය විදිහට තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල එකතු කරන්නේ මව්බිම පුවත්පත. ඒ අතරතුර මෙන්න මේ වගේ සිරස්තල කිහිපයකුත් අද දවසේදී මව්බිම පුවත්පත කියනවා. ජල පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලයට කෝටි 750ක පොල්ලක් කියන කාරණාව අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව කතා කරා තවත් පුවත්පත් කිහිපයකුත් එක්ක. ඒ සමගම අද දවසේදී ටිල්වින් මහත්තයාගේ චාරිත්‍රාකුත් එක්ක කාරණාවක් කියනවා. අර්බුදය හමුවේ පාලකයොත් ජනතාවත් නිර්වින්දනය වෙලා සමාජ විශාල පිපිරීමක් පෙන්눔 කරමින් ඇති බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ මව්බිම පුවත්පතට. ලංකාවට උදව් කරන්න දකුණු කොරියාවත් එකඟ වෙයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ලංකාවට මේ වෙලාවේදී අත්‍යම උදව් අවශ්‍යයි. ඉතින් ඒ සියලු උදව් ලබා ගැනීමේදීත් රටක් විදිහට බලන්න ඕන කරුණු කාරණාත් බොහොමයක් තිබෙනවා. කොහොම නමුත් ලංකාවට උදව් කරන්න දකුණු කොරියාවත් එකඟ වෙලා තිබෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. හාල් හිඟයට අමරවීර දුන් විසඳුම ඔහුගේ චාරිත්‍රාත් එක්ක නිර්මාණී ගුණරත්න අද දවසේ තොරතුරු වාර්තා කරනවා. වෙළඳපොළ තුළ ඇති සහල් හිඟය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මාසිකව මෙට්‍රික් ටොන් 10000 බැගින් නිකුත් කරන්නේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අලවි මණ්ඩල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා කියන තොරතුරු තමයි ওই විදිහට ඉදිරිපත් කරලා තිබෙන්නේ මව්බිම පුවත්පත. රට රැකියා පෙන්වා මුදල් ගන්න හොරු වැඩි වෙයි. අමිත් මදුරංග ගමගේ වාර්තා කරනවා. විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචා කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි කියලා තමයි තොරතුරු කියන්නේ. විශේෂයෙන්ම අපි පහුගිය දවස්වලත් වාර්තා කරා ඔබට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට
බොහෝ පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවා සහ දවස් ගණන් වූ පොලිම වල ඉඳලා මේ කටයුතු කරගන්නවා. කොහොම හරි පිටරට රැකියාවක් හොයාගන්න උගක් අය උත්සාහ කරනවා. ඉතින් එය අවස්ථාවක් කරගනිමින් මේ වැඩි මගඩි වැඩ කරන්නන් හොරුන් Tamanගේ මඩිය තර කරගන්න ආකාරය පිළිබඳව විවිධ අවස්ථාවලදී අපිට වාර්තා වෙනවා. ඒක නිසා අපි මතක් කරනවා හැම දිනකටම මේ සියලු කාරණාවලදී විමසිලිමත්ව සැලකිලිමත්ව කටයුතු කරන්න. මොකද අපරාධකරුවන් හොරුන් මංකොල්ලකරුවන් ගොක් වැඩි වෙලා ඉන්න කාලයක් සමාජය තුල. STF මඩට ගොඩට දෙකටම බසී. තවත් තොරතුරක් වාර්තා කරනවා. කුඹුරු අක්කර 100ක් පොල් අක්කර 45ක් වවන්නේයයි. ඉන්දුනීසියාවේ සාම්ප්‍රදායික සෝචාන් වගා ක්‍රමය යටතේ පුරන් කුඹුරු අක්කර 100ක් සහ පොල් අක්කර 45ක් වගා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සැලසුම් කර තිබෙනවායි කියන කාරණාව තමයි මේ කියන්නේ. දිනේෂ් මහතාගේ ඡායාරූපිකුත් එක්ක දිනේෂ්ගේ යෝජනාවට පක්ෂ රැසක විරෝධය මැතිවරණ ක්‍රම වෙනස් කිරීම වෙනුවෙන් පත් කෙරණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කර ඇති අවසන් වාර්තාවට පක්ෂ රැසක නියෝජිතයෝ සිය දැඩි විරෝධය පළ කළ තිනවා කියන කාරණාව අද කියනවා මව්බිම පුවත්පත. වැඩි මිලට හාල් විකුණු කොට්ටාවේ සුපිරි වෙළඳසැලකට ලක්ෂ 5ක දඩයක් ගහලා තිනවා කියලා තොරතුරුකුත් අද දවසේදී වාර්තා වෙනවා. මේ පිළිබඳව විවිධ තොරතුරු ලංකාවේ බොහෝ තැන්වලදී වාර්තා වෙනවා. පහුගිය දවස් ටිකේම විවිධ කූට වෙළඳුන් Tamanගේ සහල් සංගවාගෙන වැඩි මිලට විකුණමින් මිනිසුන් අපහසුතාවයට පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන අවස්ථා ගන්නවක් පිළිබඳව සහ ඒ වැටලීම් කරපු අවස්ථා පිළිබඳව. ඉතින් මෙවැනි තත්ත්වයන් තිබෙනවා නම් අවශ්‍ය දැනුවත් කිරීමේ කාරණාව පාරිභෝගිකයන් විදිහට තිබෙනවා. ඉතින් මේ සදාන් කරන්නේ තෙවෙනි දෙයක් වැඩි මිලට හාල් විකුණු කොට්ටාවේ සුපිරි වෙළඳසැලකට ලක්ෂ 5ක දඩයක් ගහලා කියලා. පොලිසියෙන් නල්ලන කංසා ආයුර්වේදයට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන කංසා ශාඛා ඖෂධ සකස් කිරීම සඳහා ආයුර්වේද සංස්ථාවට බාර දීමට හැකිවන ලෙස නීතියක් සකස් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පියවර අරගෙන තිබෙනවා කියන තමයි අද දවසේ මව්බිම පුවත්පත කියන්නේ. නොරොච්චෝලේ වැහුවත් වැඩිපුර කරන්ට් කැපිල්ලක් නැහැ. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා හෙට දිනේ සිට දින 30ක් වසා තබන කාරණාව සමගම අමාත්‍යවරයා කරපු ප්‍රකාශයත් එකතු කරලා තිබෙනවා. නොරොච්චෝලේ ඒ විදිහට කොටසක් වැහුවට විදුලි කප්පාදුව දීර්ඝ කරන්නේ නැහැ කියන කාරණාව එහෙම වෙනවා නම් ඉතින් හරි වටිනවා. නගරහිර පර්යන්තය යලි පෞද්ගලීකරණ තැතක් වෘත්තීය සමිති හෙළි කරයි. මේ කාරණාව පිළිබඳව අපි දීර්ඝව ටිකක් කතා බහ කළා මුල් අවස්ථාවේදී තවත් පුවත්පත් කිහිපයක් එක්ක. නගරහිර පර්යන්තය විශේෂයෙන්ම අදානි සමාගම හා බැඳෙන කතාවක් බවට මේපත් වෙලා තිබෙනවා. එහි යම් යම් වෙනස්කම් සිදු වෙනවා සහ සමහර දේවල් සිදු වෙන්නේ නැහැ කියන කාරණාවත් එක්ක මේක පෞද්ගලීකරණය කරන්න යලිත් තක්ද කියන කාරණාව පිළිබඳව තමයි මේ කතා කරන්නේ. වෘත්තීය සමිති තමයි මේ හෙළිකිරීම කරනවා කියලා අද දවසේ මව්බිම පුවත්පතත් කියන්නේ. ඔය විදිහට තමයි අද දවසේට අපිට මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. ඒ තොරතුරුෙන් පස්සේ අපි යනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පත අද දවසේදී ප්‍රධාන සිරස්තල ප්‍රධානම සිරස්තල දෙකක් ඉදිරිපත් කරනවා. ඒ සියලුම දේවල් මේ තිබෙන අර්බුදයත් එක්ක තෙල් සහ ගෑස් හා සම්බන්ධ කාරණාවන්. ඒ අතරතුර අපි යනවා මුල්ම සිරස්තලයට. තෙල් ගෙන්වීම අවදානමක ඊළඟ නම එන්න දවසක් කියන්න බෑ. පිටරටින් ගත් සමාගම් වලට ඩොලර් කෝටි 73ක් ණයයි ඇමති අර්බුදය ගැන කියයි. ඉන්ධන සැලසුම බරපතල අර්බුදයක් බවට පත් වී ඇති බවත් ඉන්ධන නෞකාවක් නැවත ලැබෙන දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි මේ කියන්නේ. ඉක්ුත් වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කළ සැපයුම්කරුවන්ට ඩොලර් 73 කෝටි 5 ලක්ෂයක් පමණ ණය වී ඇති බවත් එම තත්ත්වයේ හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවන බවත් ඔහු කීවේය. ඒ හේතුවෙන් ඉදිරි ඉන්ධන සැපයුම් දැඩි අභියෝගයක් බවද අමාත්‍යවරයා සඳහන් කරා කියලා තමයි මේ තොරතුරේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒ අතරතුරේදී තෙල් ගෑස් පෝලිමට තවත් 3ක් පිළි මරණ ගණන 11ට නගී ඉන්ධන ලබා ගැනීමට පෝලිම වල රැඳී සිටි දෙදෙනෙකු සහ ගෑස් සිලින්ඩරයක් විල්බරවක පටවාගෙන පෝලිමට යමින් සිටි අයෙකු වශයෙන් 30 දෙනෙකු ඊයේ පෙරේදා දිනවලදී මිය ගොස් ඇත කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. වර්තමාන තත්ත්වය ඔය විදිහට තමයි අද දවසේදී පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. අර්බුද ජය ගැනීමේ යෝජනා ඇතුළත් මාර්ග සිතියම මැති සභේට අග්‍රාමාත්‍යවරයාගේ චාරිත්‍රාත්මක ඒ කාරණාව අද දවසේ ලංකාදීප පුවත්පතත් කියනවා. මෙහෙමත් කජු කෑමක් කියලා වෙනස් කරන්නයි ඇමති කියයි කියලා ඇමතිවරයාගේ චාරිත්‍රාත්මකත් එක්ක
තොරතුර වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. අපි මේ තොරතුරු සියල්ලත් එක්ක කතා බහ කරනකොට මේ ඇමතිවරයාගේ කාරණාව පිළිබඳව අතුල් පිටුවල තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද්ද මේ කජු කෑම කියලා අපි පොඩ්ඩක් ඔබට කිව්වොත් හොඳයි කියලා අපිට හිතෙනවා. විශේෂයෙන්ම කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කරන මුදලින් භාගයක්ම වෙන්නේ කජු සඳහා බව වරායේ නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියන්නේ. මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරායේ මුළුතැන්ගේ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තොරතුරු ආරම්භය ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුළුතැන්ගේ ඊයේ පරීක්ෂා කළ අවස්ථාවේදී එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් 450කට ආසන්න මුදලක් වැය වෙන බව මෙහිදී තොරතුරු අනාවරණය වෙනවා කියලා තියෙනවා. එසේම කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳව වහම පරීක්ෂණ පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීම හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා කොළඹ වරායේ උපසභාපතිවරයාට උපදෙස් දුන්නා කියලා සඳහන් කරනවා. මෙහෙමත් කජු කෑමක් කොළඹ වරායේ ආහාර වේල සඳහා වෙන් කරන මුදලින් භාගයක්ම යන්නේ කජු වලටලු. ඉතින් ඕක තමයි තත්ත්වය. ඔය රටේ එක තැනක් විතරයි. තවත් ඔය වගේ තැන් ඕන තරම් ඇති. වෑන් වලට තෙල් නැහැ පාසල් අද නිවාඩු. රජයේ සහ රජයේ අනුමත පාසල් අද වසා තබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ලබන සඳහා සාමාන්‍ය පරිදි පාසල් විවෘත කරන බවද අමාත්‍යාංශය කියයි කියලා තමයි ඒ තොරතුරු කියන්නේ ලංකාදීපේ. නොරොච්චෝලේ කොටසක් හෙට සිට නවතී. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ එක් ජනක යන්ත්‍රයක් හෙට දින සිට දින 75ක කාලයක් සඳහා නටත්තු කටයුතු සඳහා වහලා තියෙනවා කියන කාරණාව කියනවා මේ විදිහට. ජල සම්පාදන මණ්ඩලයට කෝටි 750ක ලොකු පොල්ලක්. ඉතින් මේ ලොකු පොල්ලෙන් ලොකු ගානකුත් රාජ්‍ය ආයතන වලින් කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ ආරංචි වෙන්නේ. නිවාඩු ගිය දේශබන්දු යලි එයි. අත්‍යවශ්‍ය නිවාඩු යන්න කියලා ප්‍රකාශ කිරීමත් එක්ක ඔහු නිවාඩු කියලා යලිත් තවක් වුණ දේශබන්දු යලි නිවාඩු ගිහිල්ලා අපව වෙනවා කියන කාරණාව වාර්තා කරනවා. අද දවසේදී අර 9 වෙනිදා වුණු සිද්ධිය හා සම්බන්ධ කාරණාත් එක්ක. මණ්ඩලයෙන් මසකට සහල් ටොන් දසදහසක් වෙළඳ පොළට විශ්ව බර අමාත්‍යවරයාගේ චාරිකකුත් එක්ක සහල් ප්‍රශ්නය පිළිබඳව පහුගිය දවස්වල දිගින් දිගටම කතා බහ වුණා. මේ කියන්නේත් ඒ හා සම්බන්ධව මණ්ඩලයෙන් මාසයකට සහල් ටොන් 10000ක් වෙළඳ පොළට දෙන්න සූදානම් කියලා සහල් හිඟේ පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්නට මෝල් හිමියන්ගේ කාරණා සහ ඔවුන්ගේ මේ සහල් සංගවීමේ ක්‍රියාවලිය මේ කියන දේවල් බලපානවා කියන කාරණා තමයි අපිට දැනගන්න තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය කාරණාවක් මේ වෙලාවේදී හැමෝම අර්බුදයක ඉන්න වෙලාවක දරුවන්ට කන්න දී ගන්න බැරුව දෙමව්පියන් දරුවන්ව මරලා දාන වෙලාවක් බවට පත් වෙලා තිනවා කියලා අපිට බොහොම කනගාටුවෙන් කියන්න සිද්ධ වෙලා තිබෙනවා. පුවත්පත්වල ඒවා වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම අද පවුල් ගණනාවක් බොහොම අමාරුවෙන් වේල් 3ක් කන්න නැතුව වේලක් දෙකක් කාලා සමහර තැන්වලදී දවසටම කෑම නැති තත්වයක් තියෙන තැන් වාර්තා වෙනවා. මේ වගේ තත්වයන් එක්ක අර්බුදකාරී තත්වයකදී වෙළඳුන්ගේ මාෆියාවන් වලට තවත් හසු වෙනවාද එහෙම නැත්නම් ඒවා සඳහා අවශ්‍ය පියවර ගන්නවාද කියන එක මේ මොහොතේ කරේ නැත්නම් කවද්ද ඒවා සිද්ධ වෙන්නේ. මේ සියල්ල අතරතුරදී පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ චක්‍රලේඛන නිකුත් කරලා තියෙනවා කියන කාරණාවත් දවසේදී සියලුම පුවත්පත්වල පහේ තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ චක්‍රලේඛන සහ ඒ අවශ්‍ය පෝරම පුවත්පත්වල අන්තර්ගත කරලා තියෙනවා කියලා අද දවසේ සියලුම ජාතික පුවත්පත්වල වගේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරක් බවට පත් වෙලා තිබෙනවා. ওই විදිහට තමයි අපිට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වල වලට යන අතරතුරේදී ලංකාදීප 2 කොටසේ යත් මුල් පිටුවක් වගේම තොරතුරු ඉදිරිපත් කරන පුවත් ඉදිරිපත් කරන පිටුවක්. එහි සඳහන් වෙනවා මගින් එක්ක බස් පාරේ අතරමඟ නවතී. මගින් එක්ක බස් පාරේ අතරමඟ නවතී. දුර ගමන් බස් සේවා 2500ක් නවතී. මගියහු පැය ගණනක් මහා පාරේ රස්තියාදු වෙයි. ඔව් ඊයේ දවසේදී තමත් දරුණු මාර්ග තදබදයක් තිබුණා. මාර්ග තදබදයක් කියන්නේ වාහන අඩුයි බස් අඩුයි. ඒ නිසා මිනිසුන්ට තමන්ගේ නිවෙස් වලට යන්න රාජකාරිය අවසන් වෙලා ගෙවල් වලට යන්න විදිහක් නැතුව හුඟක් තැන්වලදී පිරිසක් අපහසුතාවයට පත් වෙලා ඉන්න ආකාරය අපි දැක්කා. ඉතින් මේ කාරණා පිළිබඳව තමයි අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ තවත් වටිනා තොරතුරු බොහොමයක් ඔබට කියන්න අපි සූදානම් සියත පත්තරේ තුලින්.
යලිත් වතාවක් අපේ සියත පත්තරේ සමගින් ඊයේ දවසේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට ඉතාමත් සතුටුදායක දිනයක් බවට පත් වුණා. අවුරුදු 6කට පස්සේ ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයක් ජයග්‍රහණය කරන්න අපිට හැකියාව ලැබුණා සිංහපෝතකයින්ට. ඒ පිළිබඳව දවසේදී වාර්තා කරනවා පුවත්පත් සියල්ලගේම පාහේ ක්‍රීඩා පිටුව තුල. අවධානය යොමුබිම පුවත්පතට ශ්‍රී ලංකාවත් 1-1 කරයි. දෙවෙනි තරගයෙන් ලකුණු 26ක විශිෂ්ට ජයක් තරඟාවලියේ 1-1 ලෙස සම වෙයි. ඕස්ට්‍රේලියානු පිළේ ශ්‍රී ලංකා සංචාරය කියලා තමයි මේක සඳහන් කරලා තිබෙන්නේ. ඒ අනුව අපි පොඩ්ඩක් මේ තොරතුරු අවධානය යොමු කිරීම වටිනවා කියලා අපි හිතනවා. මොකද ඊයේ දවසේදී බොහෝ දෙනෙක් තරඟය නැරඹුවා. නමුත් තරඟය බැලුවේ නැති අයට හැමත් දැනගන්නටත් එක්ක දවසේදී පුවත්පත්වල ඇතුළත් වෙලා තිබෙන තොරතුරු ගැන අවධානය යොමු කළොත් ශ්‍රී ලංකා ක්‍රිකට්ගේ තුන්ීරියව දක්කම් හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමග පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ මහනුවර පල්ලකැලේ පිටියේදී පැවති දෙවෙනි තරඟයෙන් ඩක්වර්ත් සහ ලුයිස්නයාට අනුව ලකුණු 26ක තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණයි කියන කාරණාව දවසේදී වාර්තා කරනවා. ඒ අනුව මේ තරගයේ පළමු ලකුණු රැස් කළ ශ්‍රී ලංකා ඉනිමේ 48 වෙනි පන්දු වාරයේදී ඇදහුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ කඩලු 9කට ලකුණු 220කට සීමා වුණා කියලා සඳහන් වෙනවා. ඒ අනුව ඩක්වර්ත් සහ ලුයිස්නයාට අනුව ඕස්ට්‍රේලියාවට පන්දු වාර 43කදී ලකුණු 216ක ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත් මේ ඉලක්කය හඹා ගියේ ඕස්ට්‍රේලියානු වෙනුවට පන්දු වාර 37යි එක පන්දුවකදී සියලු දෙනා දැවි රැස් කර හැකි වූයේ ලකුණු 189ක් පමණයි. ඒ අනුව අද දවසේදී පුවත්පත් සියල්ලම පහේ වාර්තා කරනවා ඒ ජයග්‍රහණය පිළිබඳව. අපි ඉතා ඉක්මනින් වෙලාව බලලා යලිත් එන්න සූදානම්. අපේ පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත් එක්ක ඒ ජයග්‍රහණය කරපු ක්‍රිකට් තරඟාවලියේ තරඟයේ පිළිබඳව අපි කතා බහ කරේ 1-1 ජයක් විදිහට. ඒ ලැබපු ජයග්‍රහණයයි ඔබ මේ යලිත් වතාවක් අපි දකින්නේ ඉදිරිපත් කිරීම. මේ අනුව ඉතාමත් සාර්ථක තරඟයේ ජයග්‍රහණයක් පිළිබඳව කතා කරලා අපි යන්න සූදානම් වෙනවා තවත් ප්‍රවෘත්තියකට. ක්‍රීඩා ප්‍රවෘත්තියකට යනකොට අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ 2020 ක්‍රිකට් තරඟාවලිය කෝල්ස් යුද හමුදා අවසන් ගැටුම අද කියලා තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සංවිධානය කරන ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරඟාවලියේ අපරාජිත කණ්ඩායම් දෙකක් වන මෙම කණ්ඩායම් දෙක අතර තරගය අද පෙරවරුවේදී කොළඹ පී සාරාවල් පිටියේදී පැවැත්වෙනවා කියන කාරණාව තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ සමගම අපි යනවා ඕස්ට්‍රේලියාව ලකුණු 317ක් ඉදිරියෙන් කියලා සංචාරක ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වුණ සිව්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගයේ තෙවැනි දිනේ අයහපත් කලගුණ තත්ත්ව හේතුවෙන් නවතා දමන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු ඒ පිළ කඩලු 5කට ලකුණු 212ක් ලබාගෙන ඉන්නවා කියන කාරණාව දවසේදී ඉදිරිපත් කරනවා. ඒ සමගම DSI වොලිබෝල් දිස්ත්‍රික් තරගය ආරම්භය කියලා තොරතුරුකුත් කියනවා. LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක මුදල තීරණය වෙයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම සඳහා රඳවා ගැනීමේ හැකියාව මෙන්ම එක් ක්‍රිකට් අදාළ වටිනාකම් නිල වශයෙන් නිවේදනය කර ඇති බව වාර්තා වෙනවා කියලා තමයි තොරතුරු එකතු කරන්නේ. නවසීලන්තයට එරෙහිව ජයගත් එංගලන්තයට දඩයකුත් ගෙවන්න වෙයි. ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ එංගලන්තයට හිමි ඇති ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරලා තිබෙන බව තමයි මේ ප්‍රවෘත්තියත් එක්ක වාර්තා කරලා තියෙන්නේ. අපි යන සූදානම් වෙනවා ඒ සමගම ක්‍රීඩා පිටුවක තොරතුරු ඔබට කියන්නට තවත් පුවත්පතකට අද දවසේදී දිනමින පුවත්පතේ තිබෙන තොරතුරු මොනවද ක්‍රීඩාව සම්බන්ධ? ඔව් දිනමින පුවත්පතත් ඉදිරිපත් කරනවා පන්දු යවන්නන්ගේ දස්කම් මතින් ශ්‍රී ලංකාව 1-1 කරයි. වසර 6කට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් දින ජයක් කියලා ඒ තොරතුරු වාර්තා කරන්නේ. අන්තර් සමාජ 2020 අවසන් සටන අද කියලා කියනවා. දේශීය 2020 ක්‍රිකට් තරගයේ දක්ෂිණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ඕවල් පිටියේදී පැවැත්වුණා කියන කාරණාව මේ වෙලාවේදී ඉදිරිපත් කළ තියෙනවා දිනමින පුවත්පත. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නවා කියලා ඡායාරූප දෙකකුත් එක්ක මේ තොරතුර වාර්තා කරනවා. වෙළඳ සේවා මල්ල ක්‍රීඩා ආයුධම්පත් යලි දීර්ඝ කරේ. වෙළඳ සේවා මල් ක්‍රීඩා අවුල්ල සඳහා ආයුධම්පත් බාර ගන්න අවසන් දිනය යලි දීර්ඝ කිරීමට සංවිධානය කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ආයුධම්පත් මේ මාසේ 20 වෙනිදා දක්වා බාර ගන්න අතර මේ තවදුරටත් දීර්ඝ නොකරන බවද සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික මහතා ප්‍රකාශ කළා කියලා තමයි තොරතුරේ ඇතුළත් වෙලා තියෙන්නේ. එංගලන්තයේ ලකුණු කැපෙයි. නවසීලන්තයට එරෙහිව ට්‍රෙන්ඩ් බිච්චි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත මන්දකාමී ඕවර අනුපාතයක් පවත්වා ගැනීම හේතුවෙන් දඩුවම් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරලා තියෙනවා කියන කාරණාවයි ඔබට කියන්න තියෙන්නේ. LPL කණ්ඩායමකට ක්‍රීඩකයන් 5ක් රඳවා ගැනීමට අවසර. අපි කලිනුත් කතා කරා ඒ කාරණාව පිළිබඳව. ඕස්ට්‍රේලියා ලකුණු
317ක් ඉදිරියෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග සම්බන්ධවට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිලනවන සිව් දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම ලකුණු කඩලු 5ක් දැවි ලකුණු 212ක් රැස් කරගෙන තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා අද දවසේ සියලුම ජාතික පුවත්පත්වල තිබෙන කාටුන් ඒ වගේම ඇතුල් පිටුවල තිබෙන තවත් රසවත් කවි පන්තීන් කිහිපයකට අවධානය යොමු කරන්නට අංජනගේ කාටුන් වලටයි මුලින්ම අවධානය. තෙල් අර්බුදේ විසඳන්න ගම්පම්පිල යෝජනා 10ක් ගෙනත් ඇමති කාලේ ගෙනාවා නම් අර්බුද එන්නේත් නෑනේ කියලා කියනවා. ගොඩක් අය ඉතින් තමන්ගේ කාලේ නෙමෙයි ඔය වගේ දේවල් කියන්නේ ඉදිරිපත් කරන්නේ නේද? ඇත්ත නැත්ත කවි දෙක. සේවයේ නීතු රජයේ සේවකයන්ට හැකි ලෙස වවාගෙන කටයුතු කරන්නට සිකුරාදා නිවාඩුව කැමැතිලු දෙන්ට අපි සුබ පතමු රන් අස්වනු පූදින්ට වගා කරන තැන් කවුරුද සොයන්නේ කොහොමද වාර්තා රජයට ලැබෙන්නේ 52ක් සති වසරට ගෙවෙන්නේ විමසිය යුතු මොනවාදයි වවන්නේ. ඔබ ඉතින් කියනවා නිවාඩු දෙනවා කියනවා වවන්න කියලා කියනවා. හැබැයි මේවා පිළිබඳව යම් නියාමනයක් එහෙම නැත්නම් සොයා බැලීමක් ප්‍රගතිය පිළිබඳව හොයලා බලන එකක් කරන්නේ කොහොමද කියන එකක් පිළිබඳව නම් කොහෙවත් අපිට ඇහෙන්නේ නැහැ. කාටුන් එකක් තියෙනවා හාල් මෝල් මාෆියාව අගමැති අත ගසයි කියලා පොතක්. හාල් මෝල් මාෆියාවට අගමැති අත ගසයි කියලා තමයි ප්‍රවෘත්තිය තියෙන්නේ. කෙනෙක් එහා පැත්තෙන් බලන් ඉන්න ඔබට පේනවනේ. මෝලේ කවුද කියලා තමයි අහන්නේ. අතේ තියෙන්නේ නම් හෙන්ඩුවක්. දොරගාවට ගිහිල්ලා තට්ටු කරලා අහනවා හෙන්ඩුවේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතටයි දෙන්න අපේ අවධානය. ගෑස් සමාගමේ අලුත් සභාපති ඇත්ත තත්ත්වය කියනවා බං. එතකොට ගෑස් දෙනවා කිව්වේ නැද්ද සර් කියලා අහනවා. අගමැතිතුමාත් ඉතින් ඇත්ත තත්ත්ව නම් කියනවා අපිට පේනවා. හැබැයි ඉතින් ප්‍රතිඵල එහෙම නැත්නම් යහපත් දේවල් කවද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. තවත් කාටුන් එකක් තිබෙනවා සැමියයි බිරිඳයි ඉන්නවා දැන් නිමාඩුත් දීලානේ තියෙන්නේ සිකුරාදා දවස. මෙන්න කියලා බිරිඳ ගෙනල්ලා දෙනවා උදැල්ල වැවිලි කර්මාන්තයේ වැඩ කටයුතු ටික කරන්නට වවන්න. මීට හොඳයි වැඩට ගියා නම් කියලා තමයි ඉතින් ස්වාමි පුරුෂයාට හිතෙන්නේ ඔළුවෙත් අත ගහගෙන. යතරතුර අපි යනවා අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එකට. තව ගෝගමක් හදන්න වෙයි නැත්තම් මිනිසුන්ට කන්නත් නැති කරයි. ඒ මොකද බං ඒ මොකක්ද බං ඒ ගෝගම කියලා අහනවා. හාල් මාෆියා ගෝගම. හැමදාම ඉතින් ප්‍රශ්න තමයි මාෆියාවන් තමයි. එකින් එකට ගම් හදාගෙන ඉස්සරහට යන එක තමයි දැන් සිද්ධ වෙන්නේ. මම බිම පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක. සුනිල් හඳුන්නෙත්ති කියනවා අදින් පස්සේ තෙල් දෙන හැටි අගමැති ජනපති ජනතාවට කිය යුතුයිලු. පිස්සු. එහෙම කියන්නේ යාලා විපක්ෂයේ විපක්ෂයේ නම් තමයි ඉතින් එහෙම කියන්නේ නේද? දවසේ පද 4ටයි දැන් අපි අවධානය. කැටේ කාසි දුන්නත් බැරි වෙලාවට රට දෙන්න හැකිද මෝදිට අදානිට පැටලිලි මිසක විසඳුම් නැත එදා සිට රට දෙමු හෙට දකින්න දූලට පුතාලට හෙට දකින්න දූලා පුතාලට රට බාර දෙන්නේ කොහොමද මේ යන හැටියට. තවත් කාටුන් එකක් තියෙනවා මෝල් හිමියන්ට නව නීති කියලා තමයි තියෙන්නේ. මෝල් හිමියා සහල් මිල කියන මල්ල උස්සගෙන ඉන්නවා. නව නීති අරන් එනවා. හරියට චූටි මාළුවෙක් අල්ලන්න ගෙන ගොට්ටක් වගේ එහෙම නැත්නම් ඒ වගේ එකක් තමයි අරගෙන එන්නේ නව නීතිය. මේකෙන් පුළුවන් ද මේක පාලනය කරන්න මේක නවත්වා ගන්න කියලා තමයි අහන්නේ. දිවයින පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. Facebook කාටුනේටයි දැන් ඔබේ අවධානය. හදපු ආණ්ඩුවෙන් එළියට පැනපු ගම්මන්පිල දැන් ආණ්ඩුව කරන හැටි උපදෙස් දෙනවා බන්. ආණ්ඩු කරන හැටියට උපදෙස් දෙනවා කියලා කියනවා. අපිව අන්දන එකේ තාම ඉවරයක් නෑ වගේ. දේශපාලඥයෝ ඉතින් නේද? අන්දන එකේ ඉවරයක් නෑ. ඕක තමයි තත්ත්වේ. එහෙම ඕක තමයි තත්ත්වේ කියනකොට ඕකයි තත්ත්වේ කවිපන්තිය තියෙනවා දිවයින පුවත්පතේ. වාහන ඇතත් ෂෙඩ් ළඟ දිගට ගහ ඉන්ධන එන බවක් පේන්නේ නැත වහවහ. මහජනතාවගෙන් දොස් බැනුම් අහ කංචන ඇමති ඉන්නවා ඔළුව කහ කහ. ඔව් අපි දැක්කා ඊයේත් ඔළුව කහ කහ ඉන්නවා සහ කියනවා.
චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනටයි දැන් අපේ අවධානය. තවත් තෙල් ණයට දෙන්න නම් ඉන්දියාව පිළිගත හැකි ඇපයක් ඉල්ලනවලු බං. ශරීර ඇපයකින් ගොඩ යන්න පුළුවන් නම් ගෝඨාව හරි කාංචනව හරි තියන්න පුළුවන් නේ කියලා කියනවා. ශරීර ඇපයකින් ඉතින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් නම් එහෙම හරි කමක් නැහැ නේද? බෙම්පියා කාටුනට දෙන්න අපේ අවධානය. චාලි අයියේ හර්ෂද සිල්වා කියපු කතාව බොරුවක් කියලා මාළදිවයිනේ කතානායක කියනවානේ. බෙම්පියෝ හර්ෂ කියන්නේ දේශපාලඥයෙක්නේ. දේශපාලඥයෝ කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා. අර කලින් කියපු කතාව වගේම තමයි තියෙන්නේ නේද? ඒ අතරතුරේදී අපි බලමු අද දවසේ මේ පුවත්පත තුල තිබෙන විශේෂම කවි පන්ති සහ කාටුන් තව මොනවද තියෙන්නේ කියලා අපි ඒ සියලු දේ ඉදිරිපත් කරලා අවසానයි. අපි යන්න සූදානම් වෙනවා. තවත් තියෙනවා විශේෂයෙන්ම මේ කාටුන් එකක් තියෙනවා දෙවෙනි පුවත්පතේම. ඉදිරි සති දෙක අපිට කොහොම වෙයිද ගුරුන්නාන්සේ කියලා අහනවා. අංජනම් බලා අනායක කියන තැනකට ඇවිල්ලා කවුද මේ ඉන්නේ? දන්නවනේ කවුද ඉන්නේ කියලා නේද? හැබැයි ඉතින් සාටකයකුත් තියෙනවා වගේ පේනවා. ඔය අතරතුර අපි යනවා ආතාපේ කවි පන්තියට. ඉක්මන් කරන්නට 21 ගෙන ඒම නව කමිටුවක් හදලානේ മന്ത്രിලා අදහස් කරන විටදී එම පිරිස ආතා අපේ කීවා හොඳ කතාවක් ව්‍යවස්ථාව ගැන යෙදුවට අවධානයේ ඉන්ධන පොලිමේ කිසි අඩුවක් නැහනේ සහල් ගිනි ගණන් අරගන්නට බෑනේ ජීවත් වෙන්න විදියක් ජනයට ඕනේ අද ඕන ජනතාවට ජීවත් වෙන්න විදියක් මේ තියෙන අවධානමත් එක්ක මොනවද කරන්නේ කොහොමද හෙට දවස් කියලා හිතා ගන්න බැරුවයි අද දවසේ උගක් ජීවත් වෙන්නේ. ලංකා දීප පුවත්පතේ අපි අවධානය යොමු කරන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක. නොරොච්චෝලේ බලාගාරයක් දින 70කට වහනවලු. අගමැතිතුමා පේනවා කිව්ව සුබ ලකුණ ඕකද? අගමැතිතුමා පේනවා කියපු සුබ ලකුණ ඕකද කියලා අහනවා. සමහර විට ඉතින් ඔය වගේ ලකුණු වෙන්නේ දැන් පේන්නේ නේද? තව ලකුණු පෙනේ ඉස්සරහට. තිස්සේ ඔයිසගේ හිනාවැස්ස කාටුන් එකක් තියෙනවද දවසේ ලංකාදීප පුවත්පතේ. පක්ෂය විපක්ෂය දෙගොල්ලෝ බොහොම වෙනදා වගේම ඉතින් ගහ මරා ගන්නවා බැන ගන්නවා තමයි පේන්නේ. ආර්ථික අර්බුදය මේ දෙන්නම යට කරගෙන ගෙල ගන්න තමයි සූදානම් වෙන්නේ. සුවාරිස් කාටුන් එදා සහපුවලානගේ කොහොමද බං මිනි පෙට්ටියකුත් කොහෙද බං මිනි පෙට්ටියකුත් බැඳගෙන යන්නේ කියලා අහනවා. ත්‍රිවිල් එකේ මිනි පෙට්ටියකුත් තියාගෙන තල්ලු කරගෙන යනවා. තෙල් ගහන්න යනවා ෂෙඩ් එකට. එහෙම තමයි කියන්නේ වර්තමාන තත්ත්වයන් පිළිබඳව තියෙන බරපතලකම. තලන්ගේ එතුමා කාටුන් එකටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. සර්ට් ඔය විධායක බලතල තිබුණයි කියලා කරන්න පුළුවන් බම්බුවක් නෑනේ කියලා ජනාධිපතිවරයා ළඟට ආපු മന്ത്രിවරයෙක් කියනවා. ඇමතිවරයෙක් කියනවා. පිස්සුද යකෝ මට ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරයි බැරි කියලා ජනාධිපතිවරයා වගේ කෙනා කියනවා. හොඳයි පුළුවන් නම් එක තෙල් නැවක් හරි ගෑස් නැවක් හරි ගෙන්නලා පෙන්නන්න බෑනේ කියලා කියනවා. අනේද කියන්නේ කවි පන්තියටයි දැන් අපේ අවධානය. කලිසම් ටයි කෝට් ඇඳගෙන කොළඹ හතේ AC යටම ජීවත් වෙන මෝඩ පුතේ තිබුණත් උගත්කම පාඩම් කෙරුව පොතේ ගම ගැන ඔබට අබ ඇටයක දැනුම නැතේ. ඒ දැනුම නැති පුතාට තමයි ඒ විදිහට කියන්නේ. පලාමල්ලටයි අපි අවධානය යොමු කරන්නේ. තලංගම ජයසිංහගේ පොලිස් නිලධාරියෙක් මාංශු කුට්ටමත් අතේ තියාගෙන හිටපු ජනාධිපතිවරයා ළඟට ඇවිදලා අහනවා. මේ සහල් සංගවාගෙන සිටින මහා පරිමාණයේ මෝල්කාරයෙක් ගැන ඔත්තුවක් දෙන්න බැරිද සර් කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් තමයි අහන්නේ. එයා ඉතින් කටත් අරගෙන බොහොම අමාරුවෙන් බලාගෙන ඉන්නවා. අරුණ පුවත්පතේ අවධානය හසන්ත විජයනායකගේ හුරේරා කාටුන් එක. මොන ආණ්ඩුව ආවත් රට ගොඩ ගන්න ලේසි නෑ කියලා අනුර කුමාර කියනවා. දැන් කියන්න වෙන්නේ උනුත් එකයි මුනුත් එකයි අපිත් එකයි කියලාද සර් කියලා අහනවා. ඔව් ඉතින් අපිට කියන්න වෙන්නේ එච්චර තමයි. අපි අවසාන වශයෙන් යන්න සූදානම් වෙන්නේ අද පුවත්පතට. අද පුවත්පතේ ෆ්‍රයිඩේ බුලට් කවි පන්තිය ඔබ දකිනවා
චිත්‍ර සටහනකුත් තියෙනවා අඳුර ගන්න පුළුවන් නේ බන්දුල මහත්තයව. දන්නේ හරියටම කීයද වැටුපතම කියනවා ඇමති බන්දුල හින හීලා හැම පිළිගන්නට ඉතින් කියන කතා මෙම හිතුවද හරක් කියලා මේ රටේ හැම හිතන් දෙපා හැමෝම හරක් කියලා රටේ ඉන්නේ නේද? ජනරාණී කාටුන් එක තෙල් පොලිමේ මිනිස්සු මරනවා දේශපාලකයින්ට දැනෙන්නේ නැහැ කියලා ජනරාණී කියනවා. දේශපාලඥයා කියනවා නෑ අපිට දැනෙනවා ඡන්ද පොලිමේ ඉඳලා මැරුණොත්. ඡන්ද පොලිමේ ඉඳලා මැරුණොත් නම් දැනෙයි හුඟක් අයට. එහෙම නැත්නම් නම් මේ දේශපාලඥයන්ට ජනතාව ගැන දැනෙන්නේත් නැහැ. ජනතාවගේ ප්‍රශ්න දැනෙන්නේත් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එමුනම් ඉතින් අපිට තිබෙන කාලයත් හමාර වෙමින් පවතිනවා. හෙටත් දැසන 6:30ට අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් වෙනවා. සියත පත්තරයේ සමගින් රැඳෙන්න සියතත් එක්ක ඔබට හරවත් වැදගත් වටින බොහෝ දේ අද දවස පුරාවටමත් ගෙනෙන්නට අප සූදානම්. හැමතෙම යහපත් වූ දවසක් ප්‍රාර්ථනා කරනවා හදවතින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.